හරි ආපහු ජොයින් වෙන්නකො ජනතාව. හරි අපි කතා කරගෙන යමු ඉස්සරහට. රයිට්. එතකොට අපි දැන් කතා කරගෙන ආවේ මෙන්න මේ ක්‍රියාපද තුනේ අවස්ථාවක් අපිට හම්බ වුණේ මේ future continuous tense කියන වාක්‍ය රටාවෙන් කියලා අපි කතා කරා. රයිට්. ඊළඟට දැන් අපිට හම්බ වෙනවා ක්‍රියාපද හතරක අවස්ථාව. ඒ තමයි මෙන්න මේ වාක්‍ය රටාව. ඒකෙදි නීති බලපානවා අපිට බලපාන නීති කොච්චරක් කියන්නේ මොනතරම් නීති ප්‍රමාණයක් මෙන්න මේකෙදි මේ වාක්‍ය රටාවේදී තියෙනවද කියලා අපි බලමු චුට්ටක්. future perfect right perfect continuous tenses නේ මම කෙටියෙන් දාන්න future perfect continuous tense එක. එතකොට බලන්න future වලට අදාළ නීති අපි දන්නවා මොකද්ද? අනාගත නම් ප්‍රථම ක්‍රියාව will. අනාගත නම් මේවා නම් කටපාඩමෙම තියෙන්න ඕනේ right ප්‍රථම ක්‍රියාව මොකක්ද වෙන්නේ? will. අනාගත කියලා ගෑවුණත් ඇති අපි ගන්න ඕන ක්‍රියාපදේ තමයි මේ will කියන එක. එතන මේ නීතියක් තියෙනවා මේ වාක්‍ය රටාවේ. මොකද future කියලා තියෙනවානේ. ඊළඟට අන්න perfect නීතිය. perfect නීතිය තමයි මොකද්ද? have ගේ ක්‍රියාපදයක් එක්ක sorry have ගේ ක්‍රියාපදයක් එක්ක අපි ගන්න ඕනේ past participle ක්‍රියාපදේ. past participle එක. ඔය තියෙන්නේ ඒක ඊළඟ නීතිය. ඊළඟ නීතිය තමයි continuous නම් මොකද්ද? be ගේ ක්‍රියාපදයක් එක්ක ක්‍රියාපදයට ing. right ඕන්න ඔය මේ කියන නීති තුනේ එකතුවක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. right ඔන්න බලන්න. අනාගතේින්ද අපිට ගන්න උනා will කියන එක ඊළඟට මෙතනදී අපිට ගන්න සිද්ධ වෙනවා have කියන එක මොකද perfect තියෙනවා මෙතන. perfect පස්සේ past participle sorry have ට පස්සේ past participle එකක් එන්නත් ඕනේ. ඊළඟට ing ක්‍රියාපදයට කලින් be ගේ ක්‍රියාපදයක් තියෙන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ දෙන්නගෙම මේ දෙන්නගේ එකතුවක් මම කිව්වා අම්මට past participle වෙන්නත් ඕනේ මට be ගේ පවුලෙන් එන්නත් ඕනේ. ඒ හින්දා අපි ගත්තා මෙතනට කවුද? been කෙනගෙන අරගෙන වාක්‍ය නිර්මාණය වෙන්න හැටි අපි කලින් කතා කරා. ඉතින් අන්න ඒ විදිහටම තමයි මෙතන වාක්‍ය නිර්මාණය කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු නෝට් එක. right? හරි. මේ තියෙන්නේ. ඉතින් මෙතනදී බැලුවාම ඔයාලට පේනවා right? මෙතනදී ඒ වාක්‍ය ලියන ක්‍රමය මම යටින් දක්වලා තියෙනවා. අපි මේ පොඩ භාවිතා කරන අවස්ථාව බලමු. කොයි වගේ අවස්ථාවකද අපි මේක යොදා ගන්න පුළුවන් කියන කාරණාව. හරි බලන්න. අනාගතය අප අදහස් කරන කාලයක් වන විට right අපි අදහස් කරන කාලයක් කියලා කියන අපි හිතනවා එහෙම නැත්නම් අපි තව කෙනෙක්ට කියනවා නේ ඕන විදිහට අපිට හිතන්න පුළුවන් right අපි හිතනවා කියලා ගමුකෝ අදහස් කරනවා කියලා කියන්නේ හිතනවා කියලා. හරි අන්න එහෙම ගමුකෝ අපි. ආන්නේ වගේ අවස්ථාවක් වෙනකොට ඔන්න බලන්න වෙන විට කිසියම් ක්‍රියාවක් සිදු වී ක්‍රියාව සිද්ධ වෙනවා. මොකද මේ perfect කියන concept එක perfect කියලා කියනකොට අපි කලින් කතා කරේ කොහමද? පාන්දර වැස්සා අපිට වැස්ස පේනුනේ නැහැ. හැබැයි උදේට හැරලා බලනකොට වතුර එකතු වෙන තැන්වල වතුර එකතු වෙලා තියෙනවා. right අන්න ඒ වගේ. අපි ක්‍රියාව දකින්නේ නැහැ. හැබැයි අපි දකිනවා ප්‍රතිඵලයක්. අපි ප්‍රතිඵලයක් දකිනවා. ආන්නේ ප්‍රතිඵලය මත පදනම් වෙලා තමයි මේකෙදි වාක්‍ය නිර්මාණය වෙනවා කියලා අපි කලින් කතා කරේ. ඉතින් එතනදී බලන්න අනාගතය අප අදහස් කරන මොහොතක් කාලයක් වන විට කිසියම් ක්‍රියාවක් සිදු වී එහි යම් ප්‍රතිඵලයක් හෝ යම් සම්බන්ධතාවයක් පවතීවියයි බලාපොරොත්තු වන ක්‍රියාවන් පිළිබඳ දැක්වීමට මෙම වාක්‍ය රටාව භාවිතා කරයි. දැන් බලන්නකෝ උදාහරණයක් මම දක්වලා තියෙනවා. දැන් ඔයාලා ගොඩක් දන්නා මේ කාලේ මේ දවස් කීපයේ ලොකු කතිකාවතක් හොඳ ලොකු කතා බහක් යනවා මේ වන විනාශය ගැන. ඇත්තටම ඒක නම් ඇත්තේ ගැනේ. මම පෞද්ගලිකව දැන් ඉතින් අර මේ ලංකාවම ගැන කලකිරලා ඉන්නේ. අර කියන්නේ බයියෝ කියන්නේ ආන්නේ වගේ.
සතෙකුණත් රවට්ටන්න පුළුවන් එකපාරයි. බයියෝ නම් ඉතින් ඒක ඒ ගැන කතා කරන්නේ නැති වීම රයිට් හරි. එතකොට බලන්න. දැන් උදාහරණයක් ලෙස මම මෙහෙම මේ වාක්‍ය අරගෙන තියෙන ඔයාලට මේව හොඳට තේරුම් කරලා දෙන්න. දැන් ඒ වාර අපි ඒ කියන්නේ එදිනදා ජීවිතේ උදාහරණනේ. ඉතින් ඒ හින්දා තමයි මේ දේවල් අරගෙන තියෙන්නේ මම බලන්න. උදාහරණයක් ලෙස වුණ බලන්න. අද අපාද සමාජයේ සිදුවන මේ වන විනාශය. එහෙම නැත්නම් රටේ සම්පත් විකිණීම. රටේ මේ හොඳ ඒ කියන්නේ වැදගත් තැනක් තියෙනවනේ ඒක ලංකාවට හරියට භාවිතා කිරීමේ හැකියාව තියෙද්දී ඒක ඔන්න බාර දෙනවා වෙන රටකට. ඉතින් එක මිනිස්සෙක්ගේ තීරණයක් හින්දා සම්පූර්ණ රටක් දවසක විනාශ වෙනවා. ඒක දෙපැත්තක් තියෙනවා. රයිට්? පාලකයාගේ හිතේ හොඳයි. එහෙනම් පාලකයා හරි තීරණයක් ගන්නවා නම් රටේ දියුණුවට හේතු වෙනවා. ඒ වගේම පාලකයා වැරදි තීන්දුවක් ගන්නවා නම් රට දුප්පත්කමේ අගාධයටම යන්න වගේ තමයි සිද්ධ වෙන්නේ. රයිට්? දැන් බලන්න රුපියලේ අගය දැන් මේවා සමහරට මේ ඔයාලා ඉතින් කොමර්ස් කරන ළමයි මෙතන ඉන්නවානේ. ඉතින් රුපියලේ අගය එහෙම නැතිනම් ඒක ගොඩක්ම ඉතින් බලපානවා ලංකාවට. ඉතින් අපි වෙන රටකට යනවා නම් අපිට ඩොලර් සල්ලි දීලා මොකද අපි මේ මුදල් වෙන ඒකක වෙනයිනේ. ඒ හින්දා අපි හිතන්නකෝ දැන් ඇමරිකාවට යනවා නම් අපි ඇමරිකන් ඩොලර් වලට අපේ රුපියල් නැත්නම් LKR ශ්‍රී ලංකන් රුපියල් මාරු කරන්න ඕනේ. නැත්නම් අපි ඩොලර් සල්ලි දීලා ගන්න ඕනේ. ඉතින් ඩොලර් සල්ලි දීලා ගන්නකොට අපිට වැඩි මුදලක් ගෙවන්න වෙනවා එක ඩොලර් එකක් ගන්න. ඉතින් හරි ඒක මාර පාඩුයි ඉතින් අපිට. දැන් ඔය මේ ඔන්ලයින් මොන හරි බඩු පේ කියන්නේ ගන්න කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියට සමහර විට දැන් අපි ඇමරිකන් කෙනෙක් නම් අපි eBay හරි එහෙම මොන හරි ඔය බඩු ගන්න එකකට අපි ගිහලා පොඩි බ්‍රේස්ලට් එකක් නැත්නම් පොඩි භාණ්ඩයක් එහෙම අපි සර්ච් කරලා බලනකොට ඇත්තටම ඒ ඇමරිකාවේ ඉන්න පුද්ගලයාට ඒ කියන්නේ ඩොලර් වලින් සාමාන්‍යයෙන් ගනුදෙනු කරන කෙනාට ඒක සිල්ලර මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. right හිතා ගන්න බෑ අනේ මම. right හරි කමන්නේ අපි කරගෙන යමු ඉස්සරහට. හරි. එතකොට දැන් අපි කතා කරගෙන ආවේ මෙන්න මේ ඩොලර් එකේ ගැන කතාව. ඒතර බලන්න දැන් ඇමරිකාවේ ඉන්න ඩොලර් වලින් ගනුදෙනු කරන කෙනෙක් eBay වලට එහෙම ගිහිල්ලා සර්ච් කරලා බැලුවොත් එහෙම එයාට නිකන් සිල්ලර බඩු කඩේකට පෙට්ටි කඩේකට ගියා වගේ. අපි කියන්නේ ඔය පෙට්ටි කඩ කියලා. අනේ පෙට්ටි කඩේකට ගියා වගේ තමයි එයාට. හැබැයි අපි ගියොත් එහෙම සමහර හිතන බ්‍රේස්ලට් එකක් තියෙනවා ඩොලර් 0.5යි. ඒ කියන්නේ ඩොලර් වලින් ගත්තොත් එහෙම සත 50ක් වගේ. right අපි ඩොලර් වල සත නෑ. right ඩොලර් වලින් බැලුවොත් එහෙම මේක 750ක් වගේ. ඉතින් එහෙම එක අපිට right දැන් ඩොලර් එක 200 ගන්නට තියෙන්නේ. 200 කියමුකෝ. එතරම් 750 එක. ඒ කියන්නේ ඒ රටේ දැන් ඉතින් අපි ලංකාවේ 750 භාවිතා කරන්නේ නැහැනේ. එතකොට පිට රට ඉන්න කෙනාට ඩොලර් 0.5ක් කියනවා ඩොලර් භාගයක් කියලා කියන්නේ ඉතින් දැනෙන්නේ නැති තරම්නේ. ඒ කියන්නේ ඒ ඩොලර් වලින් බැලුවොත් එහෙම 750ක් වගේ තමයි. හැබැයි ලංකාවෙන් බැලුවම එක ඩොලර් වලින් 750කට ලංකාවෙන් ගෙවන්න ඕනේ රුපියල් 100ක්. ඉතින් අපි දන්නවා ඉතින් රුපියල් 100කට අපිට ඕන රයිස් එකක් අරන් ගන්න පුළුවන් කඩේකින්. එක වේලක් කවර් කරගත්ත හැකි. හැබැයි පිට රට දැන් හිතන්න 750ක් අපිට ඒ කියන්නේ ඔයාලා මම කියන මේ උදාහරණේ තේරෙන්නේ නැති කියලා මම හිතනවා. රයිට් ඉතින් බලන්න ඉතින් මේ අද කාලේ වෙනකොට මේ ඉතින් ඇත්තටම ආපහු හිතෙනවා ඒ කියන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ යටත් විජිතයක් බවට පත් වෙලාම තිබුණා නම් හොඳයි කියලා. ඉතින් එතනදී අර කියන්නේ බුදුදහමට ඒ වගේම අර ආගම් වලට තිබුණේ ඒ කියන්නේ පන්සලේ විනාශ කරලා එහෙම නැත්නම් ඒ ආගමට අර ආගම සම්බන්ධව තිබුණ එක නම් ඒ කියන්නේ අපි අනුමත කරන්න බෑ. හැබැයි එහෙම නැතිව ආර්ථිකය අතින් ගත්තාම ඇත්තටම ආපහු බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙනවා නම් හොඳයි කියලා මම නම් මගේ පෞද්ගලික අදහසක් තියෙනවා. ඉතින් ඔයාලා ඉතින් චොට්ටක් මේවා හිතන්නද right? දැන් ඔයාලා කොහොම හිටියට ඒ කියන්නේ ඔයාලා දැන් පොඩි ළමයි කියන්නේ උසස් පෙළ කරන ළමයි මෙතන ඉන්නේ. ඉතින් ඔයාලා උසස් පෙළ කරලා ඊළඟට කැම්පස් ගිහිල්ලා ඊළඟට ජොබ් එකක් කරන කාලයක් වෙනකොට ඔයාලගේ කියන්නේ ඔයාලා හම්බ කරන කාලයක් වෙනකොට කොයි වගේ මේ ලංකාව තියෙයිද කියලා ඔයාලට ඇත්තරම හිතා ගන්නවත් බැරි වෙයි. ඉතින් එහෙම වුණොත් එහෙම ඔයාලා චුට්ටා right මම කලිමුත් කිව්වා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයාලට උවමනාවක් ඒ කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දු වෙන්න හේතුවක් නැත්නම් මම ඔයාලට කිව්වා සමහර විට අනාගතේ ලංකාවේ ජීවත් වෙන්න නම් සුදුසු වටපිටාවක් කොහොමත්ම නැති වෙයි. ඉතින් ඒකින්ද ඔයාලා අඩුම මේ ලංකාවෙන් වෙන රටකට ගිහිල්ලා ඒ රටේ හරියට ජීවත් වෙන්න ඔයාලා ඉංග්‍රීසි ටික දැන් හදාගන්න. right මොකද ඉංග්‍රීසි වලින් මේ රටේ ඔක්කොම වැඩ වෙන්නේ. ඉතින් අර නොදන්න භාෂාවක් තියෙන නොදන්න තැනකට ගිහිල්ලා ජීවත් වෙනවා වගේ වෙන්නේ නැහැ. ඔයාලා හරියට ඉංග්‍රීසි ටික හදාගත්තොත්.
right ඉතින් මේ වගේ අවස්ථාවක් ඔයාලට ආයේ මං හිතන්නේ මෙච්චර කාලයකට මෙහෙම ලැබිලා නැතුව ඇති මේ වගේ නෝට් එහෙම එහෙම නැත්නම් සම්පූර්ණ ෆුල් නෝට් එකක් මේ වගේ ඉතින් විස්තර කරලා තියෙන උදාහරණක් තියෙනවා දැන් ඔයාලා දන්නවා ඉතින් මේ ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණත් මේ නෝට් ටික හරියට බැලුවා නම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් හරි කියන උවමනාවෙන් හරි අවධානයෙන් ඔයාලා මේ ටික බැලුවා නම් ඉංග්‍රීසි ග්‍රැමර් ලෙසන් ටික සම්පූර්ණයෙන්ම වගේ කවර් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඉංග්‍රීසි ග්‍රැමර් වලින් අද දවස වෙනකොට අපි භාගයක් විතර ඉවර කරනවා. ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ ඉංග්‍රීසි ග්‍රැමර් වල භාගයක් විතරම ඉවරයි. right? ඉතින් මේ තරම් පහසෙන් තියෙන නිසා ඔයාලා හරියට වැඩ ටික කරගෙන right හරියට වැඩ ටික කරගෙන ඉංග්‍රීසි ටික හදාගන්න ඔයාලගේ අනාගතය ගැන හිතලම වෙන රටකට ගිහිල්ලා හරි කමන්නේ ජීවත් වෙන්න. අම්මා තාත්තාත් එක්කගෙනම යන්න දවසක ඔයාලා ඒ තත්ත්වයකට එන්න. ඉතින් ඒ තත්ත්වයට එන්න ඔයාලට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඉතින් ඕනේ ඉස්සරහට. මොකද වෙන රටවල සම්පූර්ණයෙන්ම වගේ භාවිතා කරන්නේ ඉංග්‍රීසි. ඒ වගේම තවත් මොන හරි අමතර භාෂාවක් ඉගෙන ගන්න. ඒතර ඔයාලට පිළිගැනීමක් හම්බ වෙනවා. right ඔයාලට පිළිගැනීමක් ලැබෙනවා. ඉතින් ඒ හින්දා මේ විදිහට ඒක විනෝදාංශයක් කරගන්න. මොකද මේ අනර තත්ත්වෙත් එක්කනම් ලංකාව කොහොමත්ම ජීවත් වෙන්න හොඳ තැනක් කියලා අපිට හිතන්න බෑ අනාගතේ කොහොම වෙයිද කියලා. right හරි. ඉතින් බලන්නකො වන විනාශයේ රටේ සම්පත් විකිණීම පාලකයන්ගේ දූෂිත පාලනය. මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. ඔයාලට ඒක තේරෙලා තියෙනවද නැද්ද දන්නේ නැහැ. right මෙයාගෙන් අරයට අරයාගෙන් මෙයාට කොයි එකත් එකයි. බලාගෙන ගියාම ඉතින් කියහඩක් නැහැ ඒව ගැන. right ඒක අපිට ඉතින් දැන් මෙතන පොලිටිකල් කරන ළමයි ඇති ඉතින් අර තියරි නම් තියෙනවා right දේශපාලන ඒ කියන්නේ දේශපාලන විද්‍යාව ඉතින් ඒක හරි දැනුමක් තියෙන කෙනෙක් පාලකයෙක් වුණොත් ඉතින් ලංකාවක් නෙමෙයි මුළු ලෝකයක්ම හදන්න පුළුවන් තනි නායකයෙක්ට right ඉතින් එහෙම දැනුමක් මම මොකද කියන්නේ එතනින් හැට right අපි පාඩම කරන්න ඉන්නේ නැහැ එතන එහෙම මොනොත් හරි බලන්න එතකොට බලන්න මම උදාහරණ දක්වලා දෙන උදාහරණ වාක්‍යයක් 2050 වන විට රටේ දේශපාලකයන් රටේ සම්පත් විනාශ කරමින් ඉඳලා තියේවි. right දැන් හිතන්නකෝ. දැන් ඔයාලගේ පොඩි දැන් හිතන්න දැන් හිතන්න මම තාම බැඳලා නැහැ. ඉතින් මම දවසක බැඳලා මගේ ළමයි ඉන්න දවසක right මගේ ළමයි ඉන්න දවසක ඒතර එයාලා ජොබ් එකක් කරන කාලයක් නේ 2050 විතර කියන්නේ සාමාන්‍යයෙන්. මම උදාහරණයක් කියන්නේ. ඉතින් එහෙම කාලෙකදී දැන් අපි ක්‍රියාව දකිනවා. හැබැයි අපේ අර කියන්නේ නූපන් පරම්පරාව තමයි අවසානයේ වන්දි ගෙවන්න වෙන්නේ. එතන මේ නූපන් පරම්පරාවක් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා මේ අද මේ සිද්ධ වෙන ක්‍රියාවෙන්. ඉතින් අපි හිතනවා right අපි හිතනවා දැන් මේ තියෙන්නේ පාලන නිසාව කලකිරීම සහගතව අදහස් ප්‍රකාශ කරන අවස්ථාවක මෙම වාක්‍යයට භාවිතා කළ හැකියි. හිතන්නකෝ 2050 වන විට right 2050 වන විට උමීස් ෆොටෝ කියලා තියෙනවා. 2050 වන විට රටේ දේශපාලකයන් රටේ සම්පත් විනාශ කරමින් ඉඳලා තියේවි. right මේ ක්‍රියාව දකින්නේ නැහැ අපි. දැන් අපි ක්‍රියාව දැක්කට අපිට පස්සේ එන පරම්පරාව මේ ක්‍රියාව දකින්නේ නැහැ. හැබැයි යාලට වන්දි ගෙවන්න වෙන ප්‍රතිඵලයක් නම් අනාගතේ ඉතිරි වෙයි කියලා. අන්න අපි අනාගතය ගැන අපි අදහස් කරන මොහොත තමයි අනාගතේ. ඉතින් අනාගතේ වෙනකොට මෙහෙම දෙයක් වෙමින් තිබිලා තියෙයි. එහෙම නැත්නම් මෙහෙම වෙමින් දැන් මේ තියෙන උදාහරණ බලන්නකෝ. විනාශ කරමින් ඉඳලා තියේවි. right අන්න කිසියම් ක්‍රියාවක් කරමින් ඉඳලා තියේවි කියන තේරුම තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේක තමයි ඇක්ටිව් වොයිස් වල තියෙන උපරිම සීමාව. right ඇක්ටිව් වොයිස් වල තියෙන අරගෙන බරපතලම හරිය තමයි මේ තියෙන්නේ. බලමු. අනාගතයේ ලංකාවේ මුදල් නොපිළිගන්නා තත්ත්වයක් පිළි නොගන්නා තත්ත්වයකට පත් වෙමින් ඉඳලා තියේවි. දැන් මේ යන තත්ත්වෙත් එක්ක අවසානයේ රුපියල කියන්නේ ඩොලර් වලින් කියන්නේ ඩොලර් එකකට රුපියලෙන් සමහරවිට රුපියල් 1000ක් ඩොලර් එකක් වෙන්නත් ඉඩ තියෙන ඉස්සරහට. මේ යන පරිහානියත් එක්ක. කොමර්ස් කරන ළමයි මෙතන ඉන්නවනේ ඉතින්. ඒ කට්ටියට නම් තේරෙන්නේ නැති මේවා හොඳටම. ඉතින් ඔයාලා මොනම හරි දෙයක් කරලා මේ රටින් වෙන් වෙලා යන්න. එච්චරයි කියන්නේ කැනඩා. වෙන ඉතින් විකල්පයක් අපිට හිතා ගන්න බෑ අනාගතේ වෙනුවෙන් කොයි වගේ දෙයක් කරන්න වේද කියලා. ඉතින් මම මේ වාක්‍ය නිර්මාණය කරන විදිහ මම දක්වලා තියෙනවා. සබ්ජෙක්ට් එක මුලින්ම ලියනවා. මේක ඇක්ටිව් වොයිස් නේද සබ්ජෙක්ට් එක මුලින්ම ලියන්න ඕනේ. හෙට ඉඳලා එහෙම නැත්නම් ඊළඟ දවසේ ඉඳලා අපි ලියන හැම ටියුට් එකකම මෙතන තියෙන්නේ S එක නෙමෙයි O එක. මොකද ඔබ්ජෙක්ට් එක තමයි මුලට එන්නේ. අපි ඒක කතා කරමු මෙතනදී. සබ්ජෙක්ට් එක මුලින්ම ලියනවා ඊළඟට will කියන එක ලියනවා. have
been ක්‍රියාපදයට ing object එක place එකට අයින් එක විදිහට තමයි වාක්‍ය නිර්මාණය කිරීම සිද්ධ වෙන්නේ. ඒතර දැන් මම කලින් දක්වපු වාක්‍යයන් මේ විදිහට දක්වලා තියෙන උදාහරණ වාක්‍යයක්. The politicians in the country will have been destroying the resources by 2050. right බලන්න. subject එක මොකද්ද? The politicians in the country. ලංකාවේ ඉන්න දේශපාලකයෝ. ඊළඟට ලියන්න ඕනේ will කියන එක ලියන්න ඕනේ. have කියන එකත් ලියන්න ඕනේ. been කියන එකත් ලියන්න ඕනේ. අන්න අවසාන ක්‍රියාපදයට අපි ගන්න ඕනේ. මෙතන මේ destroying මත විනාශ කරනවාට කියන destroy කියන ක්‍රියාපදය අරගෙන ඒකට ing එකතු කරලා destroying මොනවද object එක ලියන්න ඕනේ. the resources සම්පත් කවදද? ස්ථානයක් නැහැ. කවදද? 2050 වෙන විට කියන තේරුම ගන්න අපි by කියන නිපාතයෙන්. ඉතින් ওই විදිහට තමයි වාක්‍ය නිර්මාණය කිරීම සිද්ධ වෙන්නේ right. ඔව් ලස්සන රූපයක් තියෙනවා දන්නෝ දනිති. මම එච්චරයි කියන්නේ right. හරි බලන්න. ඇය වසර 13ක් පාසල් අධ්‍යාපනය ලැබමින් ඉඳලා තියේවි. right. ඇය පාසල් අධ්‍යාපනය ලැබමින් ඉඳලා තියේවි. බලමු. මම වාක්‍ය ටික ටයිප් කරන්න. එතන ඔයාලට බලා ගන්න පුළුවන්. right. වාක්‍ය කියන්න ඕනේ නැහැ ඔයාලා. පුළු කැමති නම් chat එකෙන් වාක්‍ය ටයිප් කරලා දාන්න. එතකොට everyone මේ දාලා ඉවරලා ඒ කියන්නේ ඔයාලා මැසේජ් එක send කරන්න everyone select කරලා chat එකේ මැසේජ් එක දාන්න. ඒ කියන්නේ වාක්‍ය දාන්න. එතකොට ඒක හැමෝටම දකින්නත් පුළුවන්. right. මම කොහොමද කතා කරනවා මෙතනදී. ඒතර කොහොමද වෙන්නේ? අය වසර 13. She will have මෙතනදී මේ ක්‍රියාපද අතර ආරම්භයක් තමයි තියෙන්නේ. එකම මෙන්න මේ ක්‍රියාපද තුන එක දිගටම ලියන්න ඕනේ අපි. right. She will have been මොනවාද? getting school education. මම එහෙම ගන්නකො සරල ක්‍රියාපදයකින්. getting school education for 13 years. right. ඕන පළවෙනි වාක්‍යය. She will have been getting school education for 13 years. අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය ලැබමින් ඉඳලා තියෙවි. මේවට ප්‍රායෝගික උදාහරණ වලින් ගලපන්න පුළුවන්. මම මේක කරනවා මෙතනින් එහාට පැසිව් වොයිස් කරගෙන යන අතරේ මම ඩයලොග් කතා කරනවා. ඒ කියන්නේ සංවාදයක් කතා කරනවා. ඉතින් ඒ සංවාද ලියන්නේ මම ඇක්ටිව් වොයිස් වලින්. ඒතර ඔයා පැසිව් වොයිස් කරන දවසකට ඇක්ටිව් වොයිස් උත් මතක් වෙන්න තමයි මම මේ විදිහට කරන්නේ. අපි ඒක ඒ විදිහට ඒ දවස්වල මතක් කරගෙන යමු. එතකොට ඊළඟ එක ඔවුන් එහෙ යමින් ඉඳලා තියේවි. ඔවුන් එහෙ යමින් ඉඳලා තියේවි. they මෙන්න මේක එහෙමම ලියන්න තියෙන අපිට. will have been going there. They will have been going there. ඔය කලින් වාක්‍යයට studying කියන එකත් ගන්න පුළුවන් ඈ. හරි ඊළඟ එක. පාලකයන් රට විනාශ කරමින් ඉඳලා තියේවි. පාලකයන් කියන එකට අපිට ගන්න පුළුවන් politicians කියලා. ඔව් ප්‍රශ්නයක් අහගෙන. සර් එකට has නෙවෙයිද දාන්නේ? අනේ නැහැ. ඇයි දන්නවද? right. ඒ අතර හොඳ ප්‍රශ්නයක්. දැන් බලන්නකෝ. හරි. මම මේක විස්තර කරලා දෙන්න. has නෙමෙයි එන්නේ. has මේක ගෑවෙන්නේවත් නැහැ. ඇයි කියලා කියන්නම් මම. දැන් බලන්නකෝ. හරි ඔන්න අපි white board එකට ආවා. දැන් මේකේ තියෙනවා නීති ගොඩක් තියෙනවා මේ වාක්‍ය නිර්මාණය කරනකොට. මොකද්ද? අනාගත නම් ප්‍රථම ක්‍රියාව will. ඔන්න willට සම්බන්ධ වෙන නීතිය අපිට ගන්න වෙනවා මෙතනදී. will කියන නීතිය. ඊට පස්සේ මොකද්ද? අපි ගත්ත තුන්වෙනි නීතිය මොකද්ද? do will to આવොත් infinitive නේ. right ඔන්න මම නීතිය ලියනවා do ඊළඟට will ඊළඟට to. මෙන්න මේකකින් මේ තුනෙන් එකක් ආවොත් එහෙම ඊළඟට ගන්න ක්‍රියාපදේ මොකද වෙන්න ඕනේ? ඊළඟට ගන්න එක අනිවාර්යයෙන්ම ඉන්ෆිනිටිව් ක්‍රියාපදයක් වෙන්න ඕනේ. ඉන්ෆිනිටිව් ක්‍රියාපදයක් වෙන්න ඕනේ. ඒක නීතියක්. right ඉන්ෆිනිටිව් විය යුතුයි. ඒක නීතියක්. do will to આવොත් ඉන්ෆිනිටිව්. ඊළඟ එක මෙතන බලපාලා තියෙන මේ have නම් sorry perfect නම් have ගේ ක්‍රියාපදයක් එක්ක past participle කියන එකනේ. හරි. දැන් බලන්නකෝ මම අර කලින් ලිව්ව වාක්‍ය she will have been going there කියලා මම මේ උදාහරණ වාක්‍යයක් ගන්න නිකන් මම හිතලා ගත්තේ she will have been going there කියලා ගත්ත එකේ බලන්න මෙතන මේ ක්‍රියාපද අතර මේ මෙව එක බලන්නකෝ මේ සම්බන්ධය
හරි මම මේක අද විස්තර කරලා දෙන්න. රයිට් ඔන්න බලන්නකෝ. මෙන්න මේක ගත්තාම මෙන්න මේ will කියන කෙනා right මෙන්න මේ will කියන කෙනාගේ බලපෑම නිසා මොකද්ද වෙන්නේ? do will to આવොත් infinitive කියන මෙන්න මේ නීතියට අනුව right මෙතන will ඉන්නවනේ. will ඉන්න හින්දා මෙතන මේ will ඉන්න හින්දා ඊළඟට එන ක්‍රියාපදේ මොකද වෙන්න ඕනේ? infinitive වෙන්න ඕනේ. ඒතර මෙයා ඉන්නේ මොන ස්වරූපෙන්ද? මෙයා ඉන්නේ infinitive ස්වරූපෙන් right infinitive verb කියලා තමයි මම මේ ලිව්වේ iv කියලා. මෙයා ඉන්නේ infinitive ස්වරූපෙන්. have ගේ ක්‍රියාපදයක් එක්ක ඊළඟට එන ක්‍රියාපදේ මොකද්ද වෙන්නේ? past participle වෙන්න ඕනේ. අන්න ඒක හින්දා තමයි මෙතන මේ been කියන ක්‍රියාපදේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට මොකද්ද continuous නීතිය? right ing සහිත ක්‍රියාපදයට කලින් අපි ලියන්න ඕනේ මොකද්ද? be ගේ ක්‍රියාපදයක්. be ගේ ක්‍රියාපදයක් ලියන්න ඕනේ. ඒක අපිට අනිත් පැත්තට කියන්න පුළුවන්. be ගේ ක්‍රියාපදයක් තියෙන නිසා මෙතනට ing යෙදෙනවා කියලා. එතකොට අන්න B ගේ ක්‍රියාපදයකුත් තියෙන්න ඕනේ ඊළඟට past participle වෙන්නත් ඕනේ. ඔන්න ඔය අවශ්‍යතා දෙකම සම්පූර්ණ කරන ක්‍රියාපදේ තමයි been කියලා කියන්නේ. මෙන්න මේ been කියලා කියන්නේ B double E N කියන been එක හැදෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට මෙන්න මෙයා මේ have කියන කෙනාට ආයේ කටක් අරින්න බෑ. ඇයි ඒ? will කියන කෙනා තද කරගෙන ඉන්නේ. නේද? will කියන කෙනා තද කරගෙන ඉන්නේ. හරි. ඔච්චර කාලයක් එයා දුන්නේ නැති දෙයක් මම කියලා දෙන්නම් මේ ක්‍රියාපද අතර තියෙන සම්බන්ධතාවය කොයි වගේද කියන දේ ඔයාලට. right ඕන මම එකක් ගන්නවා she කියලා. right ඊළඟට ගන්නවා මම will කියන එක. ඊළඟට මම මේ වාක්‍යයක් ගන්න. මම තනි තනි වචන එකතු කරලා වාක්‍යයක් හදන්න යන්නේ. ඔන්න she ඊළඟට will මම මෙහෙම කෑලි කෑලි හදන්න හේතුවක් තියෙනවා. හරි මම කියනනම් ඒක have ඊළඟට been ඊළඟට going right there ඊට පස්සේ tomorrow ඔන්න මම වචන කීපයක් අරගෙන හදාගත්ත වාක්‍යයක්. ඕන බලන්න she will have been going there. හරි දැන් මම ඔහොම ලිව්වට දැන් මම මේක එක පෙළකට හදලා සම්පූර්ණ වාක්‍යයක් තනි වාක්‍යයක් ගන්නම්කො ඔන්න. she will have been right been going there. කවද්ද? tomorrow. හරි ඔන්න ඔය වගේ වාක්‍යයක් ගත්තා කියලා හිතන්නකො මම. දැන් ඔයාලා බලන්න හොඳට මේකේ තියෙන ක්‍රියාපද කොහොමද? මේකේ තියෙන ක්‍රියාපද බැලුවම ඇය කියලා කියන ක්‍රියාපදයක් නෙමෙයි. යාව අපි පැත්තකින් තියනවා. ඇය ක්‍රියාපදයක් නෙමෙයිනේ. there කියලා කියන්නේ එහෙ කියලා කියන ක්‍රියාපදයක් නෙමෙයිනේ. එයාවත් ඔන්න පැත්තකට අරන් ගියා. ඊළඟට ඉන්නවා මේ tomorrow කියන එක. tomorrow කියන එකත් ක්‍රියාපදයක් නෙමෙයිනේ. අපි ඒක දන්නවා හෙට කියන තමයි tomorrow කියන එක ගන්නෙ. ක්‍රියාපද නොවන ටික අපි ඔන්න පැත්තකින් තිබ්බා. ඔන්න ඊළඟට ඉතුරු වුණා. මෙන්න මේ ක්‍රියාපද ටික අපිට ඉතුරු වුණා. මේ ක්‍රියාපද ටික විතරයි දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න ක්‍රියාපද ටික මම ඈඩ් කරලා ලිව්වා ටික. ඈඩ් කරලා තියාගත්ත ටික. දැන් ඔයාලා හොඳට බලන්න. මෙන්න මේ මම මෙයා කට්ටියගේ නම් ටික කියන්නම්කෝ. මෙන්න මෙයාලට කියන අපි model auxiliary verbs කියලා. model මේක අහපු කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. auxiliary verbs right model auxiliary verbs. එහෙම නැත්නම් අපි කෙටියෙන් කිව්වොත් එහෙම MAV model auxiliary verbs MAV. හරි. ඔන්න. ඊළඟට තව ක්‍රියාපද වර්ගයක් තියෙනවා මේ ඉංග්‍රීසි භාෂාවේ principal auxiliary verbs. principal auxiliary verbs right ඔන්න principal auxiliary verbs එහෙම නැත්නම් අපි එකට කියමු PAV කියලා. ඊළඟට තව කට්ටියක් ඉන්නවා ordinary verb කියලා. මම මේ කියන්නේ දැන් අද active voice වල අවසාන දවසනේ. ඒ හින්දා තමයි මම මේ කතා කරන්න හිතුවේ. right ordinary verbs එහෙම නැත්නම් අපි ඒකට කියමුකෝ OV කියලා. ඔන්න ordinary verbs. ඔන්න ඒ ක්‍රියාපද ආකාර තුනට තමයි මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ක්‍රියාපද අයිති වෙන්නේ. දැන් බලන්නකෝ. මෙන්න මේ model auxiliary verbs කියන කට්ටිය තමයි ඉංග්‍රීසි භාෂාවේ ඉන්න ලොක්කෝ ප්‍රධානියෝ ටික. right ඉන්න ප්‍රධානියෝ ටික තමයි ප්‍රබලයෝ ටික තමයි මෙන්න මේ model auxiliary verbs කියලා කියන්නේ. model auxiliary verbs ඉංග්‍රීසි භාෂාවටම තියෙන්නේ මෙන්න මෙච්චරයි. කීයද? 9යි තියෙන්නේ. right 9යි තියෙන්නේ. අපි ඒව දන්නවා මේ වෙනකොට. මොනවද? මේන්න මේ ටික තමයි ඉංග්‍රීසි භාෂාවටම ඉන්න මේ model auxiliary verbs ටික. will would right will would ඊළඟට shall should
will, would, shall, should, may, might, ඊළඟට can, could, must. මෙන්න මේ කට්ටිය. මේ කට්ටිය principal auxiliary verbs. ඒතර 9ක් තියෙනවා මේ 1 2 3 4 5 4 9යි. right ඔන්න principal auxiliary verbs තියෙන 9යි. මේ කට්ටිය ලියන්නේ වාක්‍යයේ මුලකම විතරයි. මේ පළවෙනි ක්‍රියාපදයේ විදිහට තමයි මේ කට්ටිය ලියන්නේ. මේ පළවෙනි ක්‍රියාපදයේ විදිහට තමයි මේ කට්ටිය ලියන්නේ. ප්‍රධානී ඔයාලා. right එතන මේ කට්ටිය බලන්න මේ කට්ටියට එහයින් ආයේ ක්‍රියාපද නැහැනේ. මම මේකක් මකන්නම්කෝ. ඔයාලට මේක තේරුන්නේ නැත්නම් ආයෙ ඒ කියන්නේ මම විස්තර කරලා දෙන්නම් මොකද මේ ක්‍රියාපදවල අවසාන දවස් තමයි අද ඇක්ටිව් වොයිස් සම්බන්ධව. ඒකින්ද. right ඔන්න බලන්න. තේරුනේ නැත්නම් ආයෙ අහන්න. කිසිම තහනමක් නැහැ. right දැන් බලන්න. මෙන්න මේ will කියන කෙනා වාක්‍යයේ මුලම යෙදෙනවා නම් මේ will ඉස්සරහින් ආයෙ කිසිම ක්‍රියාපදයක් යෙදෙන්නේ නැහැ. ක්‍රියාපදයක් යෙදෙන්නේ නැහැ ආයෙ කිසිම. නාමපද තියෙන්න පුළුවන්. දැන් she will have කියනකොට මේ she තිබ්බනේ. එහෙම නැතුව මම කියන්නේ ක්‍රියාපදයක් යෙදෙන්නේ නැහැ ආයෙ. කිසිම ක්‍රියාපදයක් මේ will ට ඉස්සරහට එන්නේ නැහැ. යන්න එතකොට will ට කවුරුත් මොනකුත් කරන්න කියන්නේ නැහැ. right will ට කවුරුත් මේ කරන්න කියලා බලපෑම් කරන්නේ නැහැ. ඒක නෑ මෙයාට. කවුරුත් බලපෑම් කරන්නේ නැහැ. හැබැයි මෙයා මොකද කරන්නේ? උඹ මෙහෙම හිටපන් කියලා අන්නේ මෙයාට බලපෑම් කරනවා. මෙයාට බලපෑමක් කරන්නේ නැහැ කවුරුවත්. හැබැයි මෙයා අනිත් කෙනාට බලපෑමක් කරනවා. එහෙම නැත්නම් මෙහෙම හිතමුකෝ. මෙයා කාගේවත් පදයට නටන්නේ නැහැ. right? ඔන්න බලන්න. මෙන්න මේ මොඩල් ඔක්සිලරි වර්බ්ස් කියන කට්ටිය කාගේවත් පදයට නටන්නේ නැහැ මේ. කාගේවත් පදයක් අහන්නේ නැහැ නේ මේ. එයාට පදයක් ගහන්න කවුරුවත් නැහැ. මෙයා කාගේ පදේට නටන්නේ නැහැ. හැබැයි මෙයා මොකද කරන්නේ? මේ මං නටන්නේ නැති එක වෙනයි. ඔබ නටපන්. එහෙම කියලා. මෙයා මොකද කරන්නේ? මෙයා එතන එයාට පිටිපස්සෙන් ඉන්න කට්ටියව නටවනවා. right? මොකද්ද නටවනවා කියලා කියන්නේ? do will to our infinitive. අන්න දැක්කද? මෙයාගේ තියෙන බලපුලුවන්කාරකම පෙන්නලා එයා මොකද කරන්නේ? ඊට පස්සේ ඉන්න ක්‍රියාපදය infinitive බවටම පත් කරනවා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම මෙයා හිතන්න දැන් මේ ඉන්ෆිනිටිව් ස්වරූපය කියලා කියන්නේ කිසිම දෙයක් නැති ස්වරූපයනේ. right කිසිම දෙයක් නැති ස්වරූපය. එතකොට දැන් හිතන්නකො මේ දැන් ක්‍රියාපදයකට විවිධ ස්වරූප වලින් ඉන්න පුළුවන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එමු go කියන ක්‍රියාපදයට කැමති නම් ඉන්න පුළුවන් going කියලා. right ඔන්න වෙන දෙයක් වෙන කැලක් එකතු කරගෙන going. ඊට පස්සේ තව ඔන්න පොඩක් went කියලා ඉන්නත් පුළුවන්. එහෙම went කියලා ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් gone කියලා ඉන්නත් පුළුවන්. හැබැයි තනියම ඉන්න බෑ. ඊට පස්සේ goes කියලා ඉන්නත් පුළුවන්. right goes කියලා ඉන්නත් පුළුවන්. ඊට පස්සේ තව ඕනනම් ඉන්න පුළුවන් යාට going ඔය විදිහට ඉන්න පුළුවන් යාට. ඕන්න ඔය විදිහට ඉන්න පුළුවන්. ඔය විදිහට ඉන්නකොට මොකද වෙන්නේ? ඔය කොහොම හිටියත් වැඩක් නැහැ. මෙන්න මේ will කියන කෙනා එනකොට මොකද වෙන්න ඕනේ? goes කියන කෙනාටත් යන්න වෙනවා. goonටත් යන්න වෙනවා. මේ ඔක්කොටම යන්න වෙනවා. අවසාන ඉතුරු වෙන්නේ යා හිටපු මුල්ම ස්වරූපයේ බවටම පත් වෙලා එයා ඉන්න ඕනේ මේ වාක්‍ය රටාවේ මේ will කියන කෙනා ඉන්නකොට. අන්න එතන මේ will මොකද කරන්නේ? මෙන්න මේ model auxiliary verbs මොකද කරන්නේ? කාගයක් කියන දේවල් අහන්නේ නැහැ. මම ඒක මෙහෙම පෙන්නන්නම්කෝ. right? ඔන්න. දැන් මේ තියෙන බාහිර පාර්ශවයක්. ඔන්න බාහිර පාර්ශවයක දෙයක් මේ model auxiliary verbs වලට බලපාන්නේ නැහැ. හැබැයි මෙයා මොකද කරන්නේ? බාහිර පාර්ශවයක් බවට sorry ඊළඟ ගන්නම්කෝ වෙන කෙනෙක්ට මොකද කරන්නේ වෙන කෙනෙක්ට බලපෑමක් ඇති කරනවාද කියලා අන්න වෙන කෙනෙක්ට බලපෑමක් ඇති කරනවා right ඕන්න ඉංග්‍රීසි භාෂාවටම තියෙන කීයද මෙයාලා 9 දෙනයි ඉන්නේ right මම මේ කියලා දෙන ඕනම දෙයක මම වගකීම ගන්නවා right ඕන කෙනෙක්ට ඇවිල්ලා තර්ක කරන්න කියන්න මේ වීඩියෝස් පෙන්වන්න එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ right මම හරියටම ඉගෙන ගත්තා මම හරියටම දන්න අවුරුදු ගානක් මම උගන්වපු දේවල් තමයි මම ඔයාලටත් උගන්වන්නේ මේ විදිහට right මේවා හරිය මේ ඉංග්‍රීසි ග්‍රැමර් වල ටිකක් ඇඩ්වාන්ස් දේවල් මේ right ඉංග්‍රීසි ග්‍රැමර් වල තියෙන ගැඹුරුම හරියක් තමයි මේ අද ඔයාලට කියලා දෙන්නේ right ඔන්න බලන්නකෝ ඉංග්‍රීසි භාෂාවටම තියෙන නමයි මෙයාලා ඕන් ඉන්නවා ඊළඟට බලමු දැන් මේ සිටුේෂන් මේ කන්ඩිෂන් එක අදාළ වෙන්නේ මෙන්න මේ කට්ටියට විතරයි මොඩල් ඔක්සිලරි verbs වලට විතරයි මේක අදාළ වෙන්නේ ඕන් ඒ කට්ටියට ඊළඟට ඉන්න මෙන්න මේ කට්ටිය principal auxiliary verbs ඉන්න මේ principal auxiliary verbs ආකාර තුනක් තියෙනවා. එයාලා ආකාර තුනයි තියෙන්නේ. මොනවද ඒ? principal auxiliary verbs. මේක කාලින් කවුරු හරි අහලා තියෙන කෙනෙක් ඉන්නවද කවුරු හරි? chat එකෙන් කියන්න. Saumika, haven't you heard these things?
before? You must not speak. Just put a message into the chat about these three kinds of verbs. Have you learned before? Ah, right. Ah, she has. There's, is there anyone else? තව කවුරු හරි කෙනෙක් ඉන්නවද? මේ ක්‍රියාපද ආකාර තුන ගැන දන්න කෙනෙක්? ඒ කියන්නේ අහලා තියෙන කෙනෙක් කොහෙන් හරි ඉගෙන ගත්ත කෙනෙක් එහෙම ඉන්නවද? දැන් එක්කෙනෙක් ඉන්නවා. තව කවුරු හරි ඉන්නවද? හරි. තමයි. අපි කතා කරේ නමුත් එතකොට බලන්න principal auxiliary verbs ආකාර තියෙනවා. right. තව ඉන්න කට්ටියනේ. principal auxiliary verbs ආකාර තුනක් තියෙනවා. principal auxiliary verbs ආකාර තුනක් තියෙනවා. ඒ මොනවද? එකක් තමා මෙන්න මෙයා do. අනිත් කෙනා do කිව්වම පොදුවේ ගත්තේ තා මෙයාගේ විවිධ ස්වරූප තියෙනවා. right? විවිධ ස්වරූප තියෙනවා. do අපි දන්නවා. එයාට do ස්වරූපයෙන් ඉන්න පුළුවන්. ඊළඟට es එකතු කරගෙන does ස්වරූපයෙන් ඉන්න පුළුවන්. අතීත වෙලා did ස්වරූපයෙන් ඉන්න පුළුවන්. හැබැයි done එක එන්නේ නැහැ මෙතනට. right? done කියන එක එන්නේ නැහැ. right? done කියන එක එන්නේ past participle ඒක ordinary ක්‍රියාවක් බවට තමයි ඒකපත් වෙන්නේ. ඊළඟට තව ඉන්නවා කෙනෙක් කවුද? be කියන කෙනා ඉන්නවා. do මම පිළිවෙලටම ගන්නම්කෝ. have කියන කෙනා ඉන්නවා ඊළඟට. ඕන් ඉන්නවා have කියන කෙනා. principal auxiliary verb කියන එක. have කිව්වම අපිට ගන්න වෙනවා ස්වරූප තුනක් තියෙනවා යාගේ. has ඊළඟට have ඊළඟට had කියලා. ඕන් ඔය තුන් දෙනා. ඊළඟ කෙනා තමයි කවුද? B කියන කෙනා. B නැති ඉංග්‍රීසි භාෂාවක් නැහැ කියලා කියනවා. B කියන B ගේ ක්‍රියාපද නැති ඉංග්‍රීසි භාෂාවක් නැහැ කියලා කියනවා. ඉතින් බලන්න ඒතර B ගේ ක්‍රියාපද කොච්චරටම වටිනවද? හරියට භාවිතා කරන අවස්ථාව දැනගෙන හිටියේ නැත්නම් ඒත් ඉවරයි ඉතින්. right? ඒ හින්දා හරියටම දැනගන්න ඕනේ අපි. ඊළඟට is am මම මේ උදාහරණ ටික ලියන්නේ. was were been being be ඕන්න ඔය ස්වරූප ටික තමයි මෙයාගේ තියෙන්නේ. is am was were being be right ඕන්න ඔය ස්වරූප තමයි ඉන්නේ. දැන් බලන්න මෙන්න මෙතන මම චුට්ටක් right ඔන්න ඔහම ඔන්න එතන principal auxiliary verbs ආකාර කීයක් තියෙනවද? ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර තුන තමයි එක do කියන එක, ඊළඟට have කියන එක, අනිත් එක තමයි be කියන එක. මෙන්න මේ තුන් දෙනා තමයි ඔයාලා හොඳටම බලන්න වර්තමාන කාලයේදී උදව්වට ආවේ කවුද? උපකාර ක්‍රියාවක් උනේ කවුද? මෙන්න මේ තුන් දෙනා මේ කට්ටිය තමයි simple tenses වල උදව්වට ආවේ. perfect tenses වල මොකද්ද උදව්වට ආවේ? මෙන්න මේ කට්ටිය. continuous වලදී කවුද උදව්වට ආවේ? මේ කට්ටිය. එතන මේ කට්ටිය කවුද? මෙයාලා උපකාරක ක්‍රියා. මෙයාලා උදව් දෙන්න තමයි බලාගෙන ඉන්නේ. right? මෙයාලා උදව් දෙන්න බලාගෙන ඉන්නේ. ඉතින් principal auxiliary verbs වලදී වෙන්නේ මොකද්ද? ඔන්න මම ඒක මෙහෙම ගන්නම්කෝ. තව කෙනෙක්ගේ පදයට නටනවා. තව කෙනෙක්ගේ පදයට නටනවා. නටන ගමන් මොකද කරන්නේ? තවත් කෙනෙක්ව නටවනවා. ඇයි ඒ? do ආවත් මොකද වෙන්න ඕනේ? අන්න මේ do ආවත් එහෙම ඊළඟට එන ක්‍රියාපදේ. ඔන්න do කියන කෙනා ආවත් එහෙම ඊළඟට එන ක්‍රියාපදේ මොකද වෙන්න ඕනේ? ඒක මෙහෙම අර අත දික් කරලා නිකන් සර කරනවා වගේ do ආවත් මොකද වෙන්න ඕනේ? ඊළඟ එක infinitive වෙන්න ඕනේ. ඇයි ඒ? do will to આવત infinitive නීතිය අනුව right? do will to આવત infinitive නීතිය අනුව do තියෙනවා නම් ඊළඟ ක්‍රියාපදය infinitive වෙන්න ඕනේ. මේ ක්‍රියාපද වලට විතරයි මේවා බලපාන්නේ right? ඊළඟට have හිටියොත් මොකද වෙන්න ඕනේ? have හිටියොත් මොකද වෙන්න ඕනේ? have හිටියොත් ඊළඟට එන ක්‍රියාපදේ past participle බාටපත් වෙන්න ඕනේ. ඔන්න past participle බාටපත් වෙන්න ඕනේ. ඊළඟට be ගේ ක්‍රියාපදයක් හිටියොත් මොකද වෙන්න ඕනේ? ඊළඟට එන ක්‍රියාපදෙට මොකද වෙන්න ඕනේ? ing එකතු කරන්න වෙනවා. ආන් බලන්නකෝ. එයාලා ආවොත් මේ තවත් කෙනෙක්ගේ පදේ අහනවා මේ. කොයිද? මෙන්න මෙතන දැන් බලන්නකො මෙතන have බවට පත් වෙලා ඉන්නේ. එයාට තිබුණේ had බවට පත් වෙන්න බෑ. ඇයි will ඉන්නානේ? ආන් ඒ හින්දා. දැන් මේ මෙතන have ස්වරූපයෙන් ඉන්නේ ඇයි? infinitive බවට පත් වෙලා තියන්නේ ඇයි? මේ will ගේ කීම අහනවා. will ගේ කීම අහනවා මේ. තවත් කෙනෙක්ගේ බලපෑමට යටත් වෙනවා. ඒ වගේම මොකද කරන්නේ? තවත් කෙනෙක්ට බලපෑමක් ඇති කරනවා මේ. ඒකනේ මෙයා past participle ස්වරූපයෙන් පත් වෙන්න උනේ. මෙයාට am දාගන්න තිබ්බනේ. එහෙම කරන්න බෑ අයියේ. බලපෑමක් ඇති කරලා තියෙන මේ have කියන කෙනා මොකද කරන්නේ එතකොට? modal auxiliary verbs වලට පිටින් ඊතල එන්නේ නැහැ. එයාලා
තව කට්ටියව නටවනවා. මෙයාලා අහන්නේ නැහැ කාගේවත් එව්වා. එයාලා කැමති විදිහට එයා වාක්‍යයේ මුලම ඉන්නවා. ඊට පස්සේ ගත්තාම මෙන්න මේ principal auxiliary verbs මේ PAV principal auxiliary verbs ගත්තාම එයාලා මොකද කරන්නේ? මෙයා කියන දේත් අහනවා. ඉතින් ඔයා කියන පදේ කර අපි නටන්නම්කෝ. හැබැයි ඊට පස්සේ අන්න මේ කට්ටිය කියනකොට තෝපින් නටවන්න ඕනේ. එහෙම කියනවා වගේ දැන් මම උදාහරණයක් ගත්තේ. ටිකක් නිදිමතක් වගේ ඇති ඔයාලට. මොකද මේ grammar lesson හරි boring වගේ එහෙම වෙන්න පුළුවන්. ඒකින්ද right? එතකොට බලන්න මෙන්න මේ principal auxiliary verbs කියන කට්ටිය මොකද කරන්නේ? තවත් කෙනෙක්ගෙන් කීම අහගෙන තවත් කෙනෙක්ව නටවනවා මේ. ඕනේ එහෙම වුණා. දැන් මෙයා කවුද? බීන් කියන්නේ කවුද? බීන් ඉන්නවා. බීන් කියන්නේ කවුද? මේ නෙමෙයි principal auxiliary verb කෙනෙක්. එහෙනම් එයාත් මොකද කරන්නේ? තව කෙනෙක්ගේ කීම අහනවා මේ. තව කෙනෙක්ගේ කීම අහනවා. ඊතලයක් ඇතුළට ඇවිල්ලා තියෙනවා. තව කෙනෙක්ගේ කීම අහනවා. ඊතලයක් එළියටත් ගිහින් තියෙනවා. තව කට්ටියක්ව නටවනවා මේ. ඒ කියන්නේ ing එකතු වෙලා තියෙන්නේ. ඒ B ගේ ක්‍රියාපදයක එක ing තියෙන්න ඕනේ මේ. නීති තියෙනවා කිව්වේ මම. අන්න එතකොට මේ principal auxiliary verbs කියන කට්ටිය ආකාර කීයක් තියෙනවද? මම මේ ආකාර දක්වන්නේ මෙතන. principal auxiliary verbs ආකාර තියෙනවා 3ක්. principal auxiliary verbs ඔය තියෙන්නේ. principal auxiliary verbs තියෙනවා ආකාර 3ක්. ඊළඟට මේ ඉන්නවා පව් අපි වගේ කට්ටිය. ordinary verb. හරි ordinary verb සාමාන්‍ය ක්‍රියාපද. තියෙන ක්‍රියාපද දැන් හිතන්න මුළු ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ක්‍රියාපද 1000යි කියලා හිතන්නකෝ. ඒ 1000න් මේ ක්‍රියාපද ටික ඇරියාම ඉතුරු වෙන ඔක්කොමලා වගේම මේ අයිති වෙන්නේ මෙන්න මේ ordinary verb කියන ගණයට. right ordinary verb සාමාන්‍ය ක්‍රියාපද ordinary verb. එයාලා මොකද කරන්නේ? modal auxiliary verbs වල විරුද්ධ පැත්ත. ප්‍රධානියව මොකද කරන්නේ? කාගේවත් කීම අහන්නේ නැහැ. Taman තීරණ ගන්නවා තීරණ ක්‍රියාත්මක කරනවා. ඊළඟට principal auxiliary verbs කරේ මොකද්ද? එයාලා ගාන අහගෙන එයාලා ආයතනින් එහාට දේවල් කරනවා. ordinary verb මොකද කරන්නේ? එයාලට බෑ කාටවත් මේ එහෙම වෙන්න කියලා බලපෑම් කරන්න බෑ මේ. කාටවත් බලපෑම් කරන්න බෑ එයාට. එයාට ඒයිද නැහැ. හැබැයි මොනවා කරන්නද? ලොකු කට්ටිය කියන දේවල් අහගෙන ඉන්න වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ordinary verb වලට සිද්ධ වෙලා තියෙන්නේ. දැන් බලන්නකෝ. මෙතන බලන්න එතකොට ordinary verb මම ගන්නම්. ordinary verb වලින් මොකද කරන්නේ? බාහිර පාර්ශවයක අනහන්න වෙනවා. හැබැයි තව කෙනෙක්ට බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් නැහැ යාලට. right? එතකොට මේ ඉන්න එතනින් එහාට තියෙන සාදිශය බහුතර ක්‍රියාපද ඔක්කොම අයිති වෙන්නේ මේ ordinary verb කියන ගණයට. right? ordinary verb කියන ගණයට තමයි මෙන්න මේ අනිත් ක්‍රියාපද ආකාර ටික ඔක්කොම අයිති වෙන්නේ. right? ඉතින් බලන්න. දැන් අපි මේක උදාහරණයකින් ගමුකෝ. අපි ගත්තාම කවුද? ඇමරිකාවේ ජනාධිපති අහමුකෝ. එයාව ගමුකෝ අපි උදාහරණයට. right? ඇමරිකාවේ ජනාධිපති ඉන්නවා. ඇමරිකාවේ ජනාධිපතිතුමාට කවුරු හරි අවවාද දෙන්න යනවද? ඒ කියන්නේ කවුරු හරි තර්ජනය කරන්න නැත්නම් කවුරු හරි මේ උපදෙස් දෙන්න යනවද? එයා කාගවත් කීම අහනවද? අනේ නෑ. ඒ කියන්නේ එයාට උපදේශකයෙක් ඉන්නවා ඇති මං කියන්නේ එහෙම නෙමෙයි. වෙන රටක ජනාධිපති කෙනෙක්ගේ එහෙම කීමක් අහනවද? අනේ නෑ. එයාට බලපෑමක් ඇති කරන්න බෑ මේ. එයාට බලපෑමක් ඇති කරන්න බෑ. හැබැයි මොකද කරන්නේ? ඇමරිකාවේ ජනාධිපති අන්න වෙනත් රටක් අවුස්සනවා මේ. වෙන රටක් අවුස්සනවා මේ. ඇමරිකාවේ ජනාධිපති මේ උදාහරණ ගන්න. ඇමරිකාවේ ජනාධිපති වෙන රටක් අවුස්සනවා මේ. වෙන රටක් අවුස්සනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ රටින් මොකද කරන්නේ? තවත් ඒ වගේම රටක් අවුස්සනවා මේ. තවත් ඒ වගේම රටක් අවුස්සනවා. ඊට පස්සේ එයා ඒ වගේම රටක් කියලා කියන්නේ මේ දෙන්න සමානයිනේ. right? මේ දෙන්න සමානයි. ඒකෝර බලන්න මොඩල් auxiliary ඇමරිකාවේ ජනාධිපතිතුමා වෙන රටකට කියනවා උඹලා විශ්තියල්. එහෙම නැත්නම් බලපෑම් ඇති